අපගලවා දෙවි සමීදුන් ලොවට ගෙනා ලොව මුදලා අපගලවා දෙවි සමීදුන් ලොවට ගෙනා ප්‍රේමයේ මාර්ගය ප්‍රේමයේ මාර්ගය කුරුසියේ සෙනෙහස කුරුසියේ සෙනෙහස කුරුසියේ සෙනෙහස කුරුසියේ සෙනෙහස කුරුසියේ සෙනෙහස කුරුසියේ සෙනෙහස ප්‍රේමවන්ත දරුවනේ. අද ඔබත් සමග මම එකමුතු වෙන්නේ සති ගණනාවක් තිස්සේ ඔබත් එක්ක මෙනෙහි කරපු මහා පාස්කු අභිරහස පිළිබඳව තවත් දැක්මක් බෙදා හදා ගන්න. පෝට්‍රේට් ඉංග්‍රීසි වචනය. අපි සිංහලෙන් කියන ආලේඛ චිත්‍රය. ආලේඛ චිත්‍රය කියලා. ඒ කියන්නේ පෝට්‍රේට් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අනුරුව කියලා කියන්නේ. ආන්නේ වගේ අදහසක්. අපි මේ වෙනකල් උත්සාහ කළා ලූක් මාක් මැතිව් යන සුභාරංචි කතවුරුන් විසින් කරන ලද ආලේඛ්‍ය චිත්‍රණයන් නිවැරදිව තේරුම් ගන්න. We tried to understand the portrayals of Jesus created by Matthew, Mark, Luke. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ දැන් මම ඉස්සරහට අරගෙන එන්න උත්සාහ කරන්නේ ඊට වඩා වැඩි යමක්. ඒ තමයි ජුවාම්තුමන් විසින් නිර්මිත ආලේඛ්‍ය චිත්‍රණය චිත්‍රය කියලා කියන්නේ කුමක්ද? තව විදිහකින් කියනවා නම් ජුවාම්තුමාට අනුව සමිදානන් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්ති සංග්‍රහය තුළ අපිට ඉදිරිපත් කරන ලද පෙනෙන ජේසු කවුද? පෙනෙන ජේසු කවුද? මේ ජේසුව හොයාගෙන මම ඔබ සමග මෙහෙම පියවර ඔසවන්න උත්සාහ කරනවා. In John's portrait of Jesus' passion, we see that there is markedly different situation from that in Mark, Matthew and Luke. Mark තුමාගේ, Matthew තුමාගේ, Luke තුමාගේ සුභාරංචියට වඩා ජුවාම් තුමාගේ සුභාරංචියේ චිත්‍රණය වෙනස්. ජුවාම් තුමා මොනවද අපට ජේසු කථාන්තරය තුළින් කියන්නට උත්සාහ කරන්නේ? In John, the Jerusalem authorities have already tried to seize or kill Jesus in several times. John's Jesus, therefore, is fully in control. ජුවාම්තුමාට අනුව ජුවාම්තුමාගේ සුභාරංචියේ දුක්විඳින ජේසු සමිදානන් වහන්සේ සමස්ත කතාවේම සමස්ත සිද්ධියේම පරිපාලක හැටියට අපිට දකින්නට පුළුවන්. දැන් මේ වගන්තිය දෙස බලන්න. ජුවාම්තුමාගේ සුභාරංචියේ 10 වන පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය සහ 18 වෙනි වගන්තිය. උන්වහන්සේ කියනවා I lay down my life. මම මාගේ ජීවිතය පුද කරමි, පූජා කරමි. උන්වහන්සේගේ මුවින් නික්මෙන් ඉඩ හරිනවා ජුවාම්තුමා මමයි මගේ ජීවිතය දෙන්නේ. ඒක මගෙන් ගන්න කාටවත් බෑ. No one has taken it away from me. Rather, I laid down of my own accord. ජුවාම්තුමාට අනුව කිසිවෙක් උන්වහන්සේගෙන් ජීවිතය පැහැරගන්නේ නෑ, පැහැරගන්න බෑ, පැහැරගන්න අයිතියක් නෑ. හැබැයි ඒක මම මගේ කැමැත්තෙන්ම පරිත්‍යාගශීලීව සමස්ත සකල ලෝක සත්වයා වෙත දානය කරනවායයි කියන අපූරු යථාර්ථය තමයි ජුවාම්තුමා අරගෙන එන්නට උත්සාහ කරන්නේ. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. දැන් ජුවාම්තුමාට අවශ්‍ය කරන මේ ගතිය ඇයි ජුවාම්තුමා සමිදානන් වහන්සේගේ චරිතා ප්‍රධානයට ඉදිරිපත් කරන්නේ? උන්වහන්සේ සියල්ලේ පරිපාලකයා.
ජුවම්තුමා දකින පිළිවෙලට විමුක්තිය දෙන ලද්දේ උන්වහන්සේ තුල ඒක ජුවම් 17. ඒ දෙන ලද විමුක්තිය කවුරු හෝ බලකොට කවුරු හෝ බලෙන් දුන්න විමුක්තියක් හෝ වරප්‍රසාදයක් නොවේ. හන්නා කියලා හිබ්‍රු භාෂාවෙන් කියන්නේ වරප්‍රසාදේ. වරප්‍රසාදය සමිදානන් වහන්සේ තුලින්ම ජනිත වී අප වෙතට ගලා එන්නට සමිදානන් වහන්සේ ඉඩහල නිසා ආදරය කරනු කොටගෙන අපට ලැබුණා කියන එක ඔප්පු කරන්නයි අගපේ අගපේයෝන් නැත්නම් අගපේසිස් මේ පද තුනෙන්ම කියා දෙන නිමක් කිමක් කොනක් නැති ආදරය ප්‍රකාශ කිරීම තුළ ජුවම්තුමා ඔය කිව්ව යථාර්ථයට නොහොත් අරමුණට ලං වෙනවා. කොහොමද ඒක කරන්නේ? Jesus does not pray to the Father in Gethsemane that the hour or cup of the passion pass from him. ජුවම්තුමාට අනුකූලව උන්වහන්සේ යාතිකා කරන්නේ නෑ දේව තාත්තට ඔලිව උද්‍යානයේ නොත් ගෙත්සෙමනේ උද්‍යානයේ. ජුවම්තුමාට අනුව මට හිතෙනවා සමිදානන් වහන්සේට ඒ කළ නොහැකි. මක් නිසාද? ඒ යාඥාව උත්තම පූජක යාඥාව ලෙස ප්‍රකාශ වෙනවා. උත්තම පූජක යාඥාව ලෙස ප්‍රකාශ වෙනවා. ඒ යාඥාව ඇතුලේ තියෙන්නේ පියාණී ඔබ මා තුළද මා ඔබ තුළද සිටින්නාක් මෙන් ඔවුන් ඒකත්වයක් කළ මැනව. ඒ අනුව තාත්තයි පුතයි එක්කෙනෙක්. එබැවින් කුරුෂගත වෙන්න යන්නේ තාත්තයි පුතයි දෙන්නම. එලාහි ලාමා සබක්තානී කියා අප සමිදානන් වහන්සේ කුරුස ගස මුදුනේ කෑමොර දෙන විට පුතේ දුවේ. කෑමොර දෙන විට අපට දේව තාත්තා කිව්ව වචනය ඇහෙන්නේ නැහැ. හැබැයි ජේසු දීපු උත්තරෙන් තාත්තා මෙහෙම කියන්න ඇති කියලා හිතන්න පුළුවන්. පෞද්ගලික භාවනාවේ උපකල්පනයක් මම ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි. මෙන්න මේ කතන්දරය ඔබට කියා දෙන්න ජුවන්තුමා තුළ මා දකින දේ. එලාහි ලාමා සබක්තානේ. ඇයි තාත්තේ ඔබ මාව අතහැරියේ? මට මේ දුක කරදරය වේදනාව තවදුරටත් දරන්න බෑ කියන අර්ථයට වඩා ඒ කියන්නේ වෙන දෙයක්. මේ අන්තිම මොහොතෙත් ඔබ මාත් එක්ක ඉන්න බව මම විශ්වාස කරනවා කියන එකමයි. 22 වන ගීතිකාව අපට අපූර්වට කියා දෙන්නේ ආන්න ඒ අති ප්‍රබල නොනැවෙන නොනැසෙන නොනවතින විශ්වාසයයි. ඒ විශ්වාසයේ සලකුණක් හැටියට ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ අප සමිදානන් වහන්සේ පුදුමාකාර ලෙස තාත්තා කෙරෙහි ලොකු විශ්වාසයකින් පසු වෙනවා. ඒ විශ්වාසය අති බලගතුයි. ඉතින් ඒ විශ්වාස අත්දැකීම ඇතුලේ තාත්තා මෙහෙම උත්තර දෙන්න ඇති කියලා මම හිතනවා. පුතේ උඹගේ ඇලයට අනින විට වැගුරුනේ මගේ ලෙයයි. උන් කුරුසයට තබා උඹේ අත් හිල් කරන විට හිල්ලුනේ මගේ දෑතයි. දෙපා තද කරන විට කුරුස මහ කඳට ඇන මගින් හිල්වී ගලන විට ලේ කන්දරාව දැනුනේ මටයි රිදුනේ මටයි. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ ඔන්න ඔය වචන ජේසුට ඇහිච්ච හින්දම වෙන්න ඕන. තාත්තා කිව්ව ධෛර්යය සම්පන්න මොර ගැසීම ඇසුණු නිසා වෙන්නට ඕන. ජේසු කියන්නේ තාත්තේ it is perfect. සියල්ල අවසානයි finished. මගේ ආත්මය බොහොම සතුටින් තාත්තේ බාර ගන්න. ජොම්තුමාට අනුව මේ වගන්ති ජේසුගේ මුවින් පිට වෙනකොට සමස්ත ක්‍රියාදාමයේම මූලික චරිතය සමිදානන් වහන්සේ. Jesus is in control. He is the controller of his passion, his death and his resurrection. So his whole purpose is to come to this hour and drink this cup in order to glorify God's name and fulfill the scriptures. ශුද්ධලියවිල්ල සිදුවෙන පරිද්දෙන් ශුද්ධලියවිල්ල ඔප්පු වෙන පිණිස ශුද්ධලියවිල්ල සම්පූර්ණ වෙන පිණිස සමිදානන් වහන්සේ එසේ කළ බවයි අපට ජුවම්තුමාට අනුව හැඟෙන්නේ. මේ පාත්‍රයේ පානය කළ යුතුවම තිබෙනවා ජුවන්තුමාට අනුකූලව. හොඳයි, තව චුට්ටක් පියවරක් අපි ඉස්සරහට යමු.
මේ ජුවාම්තුමාගේ ආලේඛ්‍ය චිත්‍රය නොහොත් පෝට්‍රේට් එක නොහොත් ප්‍රතිරූපණය නොහොත් ජුවාම්තුමා විසින් නිර්මාණය කරන ලද ජේසු පෞරුෂය මේ කතාව ඇතුලේ දුක්ඛ ප්‍රාප්තිය ඇතුලේ තේරුම් ගන්න. Entirely in control of all that will happen. Jesus gives Judas instruction to do it quickly. What he is going to do. And Jesus is waiting. The Lord is waiting for Judas when he comes with the arresting party. දැන් බලන්න උන්වහන්සේව පාවා දෙන මොහොතේ ඉඳලම උන්වහන්සේ තමන්ගේ මේ පැෂන් නැරටිව් එහෙමත් නැත්නම් දුක්ඛ ප්‍රාප්තිය තුල මූලික ස්ථානය ගන්න හැටි Jesus is in control. He's the controller in his passion narrative. He controls every incident. උන්වහන්සේ ජුඩස්ට කියනවා ජුඩස් පුළුවන් තරම් ඉක්මනට ආපු දේ කරන්න. තව විදිහකින් කියනවා නම් උන්වහන්සේ වෙන්ට යන දේ බාර අරගෙන ඉවරයි. He needs this to be fulfilled as soon as possible. පුළුවන් තරම් ඉක්මනට මෙය ඉවර කරන්න උන්වහන්සේට ඕන. දැන් බලන්න ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. When the arresting party asks if he is Jesus of Nazareth, Jesus, our Lord, your Lord, the Son of God, the Son of God of the Holy One of Israel, he answers, echoing the divine name, I am. උන්වහන්සේ මම වෙමි ප්‍රකාශනය අන්තිමෙදිත් කරනවා. පුතේ දුවේ ඔය මම වෙමි ප්‍රකාශනය අපිට මුලින්ම හම්බ වෙන්නේ නික්මයාම පුතේ. I am that comma I am. I am who I am. ප්‍රේමවන්ත පුතේ දුවේ දෙවිඳුන්ගේ පෞද්ගලික නාමය අනාවරණය කිරීමත් සමගම ඊශ්‍රායෙල් ජනතාවගේ ප්‍රශංසාවේ වාක්‍යයේ කතුරු බවට පත්වෙන්නේ ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේ මාගේ නාමය සමිදානන් වහන්සේය. හැම වාක්‍යයකම කතුරු සමිදානන් වහන්සේ. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ ඊශ්‍රායෙල් සෙනගගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා මේ අනාවරණයත් එක්ක. ඉස්රායෙල් සෙනගගේ ජීවිතයේ මූලික තේමාව සමිදානන් වහන්සේ. මේ I am කියන පදයයි. ජුවාම්තුමාගේ ස්වභාරංචියට අනුව උන්වහන්සේ මේ නැවත වතාවක් සිද්ධ කරනවා. මම මිදිවැල වෙමි. මම යහපත් එඬේරා වෙමි. මම ස්වර්ගයෙන් පහළ වූ භෝජනය වෙමි. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. මේ මම යන ප්‍රකාශය තුළින් I saying උන්වහන්සේ ඊශ්‍රායෙලි ශුද්ධ තැනන් වහන්සේම බව අපට ඉඟි කරමින් ප්‍රකාශ කරනවා. එතකොට ජුවාම්තුමාට අනුකූලව අන්තිම මොහොතේ ඔබ නාසරෙති ජේසුස්ද? Are you Jesus of Nazareth? උන්වහන්සේ කියනවා I am. උන්වහන්සේගේ ඒ හඬේ ප්‍රකාශනයට සියල්ලු තැතිගෙන වෙවුලා බිම ඇද වැටෙනවා. දෙවිඳුන්ගේ නම උච්චාරණය කළා. එතකොට ඒ උච්චාරණය තුලම තමන් වහන්සේව අත්අඩංගුවට ගන්න ඉඩහැරීමක් ජුවාම් සුභාරංචිය තුල සමිදානන් වහන්සේ විසින්ම කරනවාය කියන එක ඔප්පු කරනවා. එතකොට පැහැදිලි කතන්දරේ උන්වහන්සේගේ ජීවිතය කාටවත් බෑ ගන්න. උන්වහන්සේ දෙනවා ඒ ජීවිතය. එතකොට මේ දුක්ඛ ප්‍රාප්තිය ඇතුලේ ජුවාම්තුමාට අනුව ගෙනෙන ජේසු තමන් වහන්සේගේම සුඛීය කැමැත්තෙන් තමන් වහන්සේව මානව සංහතියට එහෙමත් නැත්නම් මානව සංහතියේ පැවැත්ම උදෙසා ආදරයෙන් ප්‍රකාශ කරන ජීවිත පූජාවක් හැටියටයි අපි දකින්නේ. Roman soldiers and Jewish police fall back into the ground helpless when he said, I am. ඔබට පැහැදිලි ඒ දැක්ම. තව ටිකක් ඉස්සරහට යමු. When he is interrogated by the high priest Annas, Jesus turned the interrogation back. Why do you question me? තමන් වහන්සේව පරීක්ෂණයට ලක් කරද්දී
උන්වහන්සේ ප්‍රශ්න කරනවා. ඇයි ඔබ මාව ප්‍රශ්න කරන්නේ? ඇයි ඔබ මට මෙවැනි ප්‍රශ්න රාශියක් දෙන්නේ? මම නොබියව මේ කතා කළා ප්‍රසිද්ධියේ. ඔබ දැන් මගෙන් ප්‍රශ්න අහනවා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. He tells Pilate, you have no power over me at all. පිලාත් කියනවා ඔබට මා කෙරෙහි බලයක් නෑ. එය ඔබට ඉහලින් නොදෙන ලද්දේ නම්. ජෝවාම්තුමාට අනුව උන්වහන්සේ තාමත් තමන්ගේ ජීවිතයාගේ නියමුවා නියාමකයා හැටියට දකිනවා. He is the controller. And Pilate is afraid when he hears that Jesus claims to be God's son. Therefore, the scene is much more the trial of Pilate before Jesus than vice versa. අපි දකින්නේ ජේසු පිලාතු ඉස්සරහ ඉන්නවා නෙමෙයි. පිලාතු ජේසු ඉදිරියේ ඉන්නවා. අපි දකින්නේ පිලාතු ජේසුව විනිශ්චය කරනවා නොවේ. ජේසු සමිදානන් වහන්සේ පිලාතුව විනිශ්චය කරනවා. සෙන් හෙන්රින් මන්ත්‍රණ සභාවේදී නායක පූජිකයා ඉදිරියේදී ජෝවාම්තුමාට අනුකූලව අපි දකින්නේ අන්නා සමිදානන් වහන්සේව ප්‍රශ්න කරනවා නෙමෙයි. සමිදානන් වහන්සේ අන්නාසු ප්‍රශ්න කරනවා. උන්වහන්සේ මේ කතාවේ මේ චිත්‍රණයේ නායකයා. අපි තව ටිකක් ඉස්සරහට යමු. අපිට පුළුවන් වෙනවා ජෝවාම්තුමා මේ අපට කියා දෙන්න උත්සාහ කරන දේ තව ටිකක් ඇතුළට යන්න. The scripture are fulfilled as foretold. ජෝවාම්තුමාට අනුව මෙය ශුද්ධ ලියවිල්ලේ මස්තක ප්‍රාප්ත වීමයි. පරිපූර්ණතාවයයි. In condemning Jesus at noon, the very hour when the Passover lambs began to be killed in the temple, presents the Pilate fulfills the end of the gospel, the words John the Baptizer spoke at the beginning. That Jesus is the Lamb of God who would take away the world's sin. දැන් බලන්න ඒ කතාව. අවසානයේ වෙනකොට ලෝක පව්හරින දේවාජ බාලකයානෝ ඔවුන් වහන්සේ බව නොකියන්නට ජෝවාම්තුමා උත්සුක වෙනවා. උන්වහන්සේව මරණයට පත් කරන්නේ බැටළු පෝතකයාව මරන්න පළමු පූජාව තියන්න පටන් ගන්න වෙලාවෙමයි. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලෝකයේ පාප දුරුලන තැනන් වහන්සේ. ස්නාවක ජුවාම් සුභාරංචියේ පටන් ගැන්මේදී කිව්වදේ අවසානයේදී කියවා හරිනවා. මෙන්න දේවාජ බාලකයානෝ, ලෝකේ පවර්ණ තැනන් වහන්සේ. ඒ ඉෂ්ට සිද්ධ වෙනවා පිලාත්තුගේ නඩු තීන්දුව දවල් 12ට දෙනකොට. මධ්‍යහානයේ සිද්ධ වෙනකොට බැටළු පෝතකයාව මරන්න ඕඩර් එක හම්බ වෙලා ඉවරයි. එතකොට උන්වහන්සේ පෙර කිව් දිවසාවලිය සිද්ධ වෙන්නට ඉඩහැරීම තුළ තමන් වහන්සේ මේ ප්‍රොසෙස් එක එහෙම නැත්නම් ක්‍රියාදාමයේ කොටසක් බව පිළි අරගෙන තියෙනවා. While Jesus' hands on the cross, the Roman soldiers fulfilled the scripture by dividing the garments, exactly as the psalmist foretold. ගීතාවලියේ ගීතිකාකරු කිව්ව විදිහටම ජෝවාම්තුමාට අනුකූලව තමන් වහන්සේගේ සලුපිලි ඔවුන් දාදු දමා ගන්නවා. Unlike Mark, Matthew and Luke, Jesus does not die alone. For gathered near the cross as follows, including the beloved disciple and his mother. සියල්ලෝම වට කරගෙනයි උන්වහන්සේ මැරෙන්නේ. He relates them to one another in family bonds and thus leaves behind the community of believers. උන්වහන්සේ මැරිලා යන්නේ නැහැ සියල්ල අතහැර දමලා. උන්වහන්සේ සංඝයක් හදනවා. අලුත් සංඝයක්, නව සංඝයක් නිර්මාණය කරනවා ජෝවාම්තුමාට අනුව මේ දුක්ඛ ප්‍රාප්තිය ඇතුලේ. උන්වහන්සේ මරණයට පත් වෙනකොටත් මරණයට පත් වෙන්නේ තනිවම නෙවෙයි. උන්වහන්සේ වටේ මාතාවන් වහන්සේ ජෝවාම්තු මේ සියල්ලෝම ඉන්නවා. ඒ ඉදීම තුලම අති ගැඹුරු අත්දැකීමක් එතන සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ තමයි නව ඊශ්‍රායලය,
නවදේව පවුල උන්වහන්සේ ගොඩනගනවා. දැන් ඔබට තේරෙන්නේ නැද්ද සමිදානන් වහන්සේ මේ සමස්ත කතාවේම නිර්මාපකයා බව. අපි තව චුට්ටක් ඉදිරියට යමු. Finally, knowing that he has completed the scriptures and all that the Father has given him to do, Jesus says, it is finished, and gives over his spirit to those who believes, thus laying down his life for his own accord as he said he would. ප්‍රේමවන්ත පුතේ දුවේ ජුවාම්තුමාට අනුකූලව මෙහිදී තමන් වහන්සේගේ ජීවිත පූජාවත් සමග සියල්ල අවසානයයි ප්‍රකාශ කිරීම තුළින්ම අපට ඉඟි කරනවා උන්වහන්සේ ශුද්ධ ලියවිල්ලේ මස්තක ප්‍රාප්ත වීම බලාපොරොත්තුවෙන් සිටියාය කියලා. තව චුට්ටක් අපි මේක වෙනස් විදිහකට තේරුම් ගනිමු. ජුවාම්ට අනුව readers who could identify with the other Gospels' portrayals of Jesus in the Passion may find it difficult to identify with John's triumphant Jesus. A Jesus whose power from God annuls all that his enemies can do to him. දැන් ජුවාම්තුමාට අනුකූලව අපිට ඉතා පැහැදිලිව කාරණාවක් තමයි උන්වහන්සේට විරුද්ධව ප්‍රතිවිරුද්ධතා කරපු සියල්ලන්ගේම ප්‍රතිවිරුද්ධතාවයන් උන්වහන්සේ සමනය කරන හැටි. උන්වහන්සේ එහි තව විදිහකින් කියනවනම් උන්වහන්සේ ජීවිතය නොදුන්නා නම් ජීවිතය ගැනීමට නොහැකි බව පෙන්눔 කරනවා. This is the narrative for all those who in the course of history have been presented by the powerful, but whose sense that God is with them has made them realize how little power any worldly authority really has. මේකෙන් ඔප්පු වෙනවා සමස්ත ලෝකයේ තුලම තියෙන බලය කොච්චර අල්පේච්ඡද කියලා. මරන්න බෑ ජේසුව. කොහේ මරන්නද? ජුවාම්තුමාට අනුව උන්වහන්සේ දුන්නා ජීවිතය. ක්‍රිස්තියානිය මරන්න පුළුවන්ද? විශ්වාසය මරන්න පුළුවන්ද? වරප්‍රසාදය නැති කරන්න පුළුවන්ද? මේක තමයි ඒ ඉතිහාසය හදපු දවස. ඒ දවසට කතාව කිව්ව විදිය ජුවාම්තුමා ඔහොමයි. ඒ කතාව කිව්ව විදිය අපට විමුක්තියගෙන කතාවක් බවට පත් වුණා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. ජේසු කියනවා no one takes it from me. මගෙන් කාටවත් ඒක ගන්න බෑ. ඒක මමයි දුන්නේ. It is a passion seen so totally with eyes of faith that victim has become the conqueror. මෙහිදී විත්තිකාරුවා ජයග්‍රාහකයා වුණු හැටි, විත්තිකරුවා විනිශ්චයකාරයා වුණ හැටි. Loser becomes the conqueror. අත්පත් කරගත්තු හැටි, අධිරාජ්‍යයා වුණු හැටි. මේ කතාවේ ජීවිතය අහිමි විච්ච කෙනා, අහිමි කරගත්තු කෙනා, එනම් සමිදානන් වහන්සේ අහිමි කරන්නට ඉඩ දීලා නිහඬ වුණු කෙනා ජීවිතයේ මහිමාන්විතව රැකගන්න හැටි මෙන් කියා පානවා. 1 ජුවාම් 5:4 මම ඔබට මතක් කරනවා. Whoever is begotten by God conquers the world, and the victory that conquers the world is our faith. මේ කතාවයි, මේ නාටකයයි, මෙන්න මේ කතාන්තරයයි අපේ ජීවිත වෙනස් කරපු ආනුභූතිය බවට පත් වුණේ. එතකොට මේ කතාව ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, සුවිශේෂකරු 4 දෙනා 4 විදිහකට කියලා අපට කියා දුන්නේ. උන්වහන්සේගේ ජීවිත පූජාව සම කරන්න කියා දෙන්න වචන අපට නැහැයි කියලා. උන්වහන්සේගේ ජීවිත පූජාවට ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න. ඒ ජීවිත පූජාවේ අරුමය ඔබේ ජීවිතය තුළ විඳින්න. ඔබට ජේසු පිහිටයි.